මේ දිව්‍ය පූජා යාගයේදී ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා පරතරය තබා ගැනීම මීටරයකට වඩා වැඩි පරතරයක් එකිනෙකා අතර තබා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කරන කාරණයක්. ඒ නිසා හැමෝම ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම දේවස්ථානයට ඇතුළු වන අය කරුණාකර දෑත් සෝදා මුඛාවරණ පැළඳ දේවස්ථානයට ඇතුළු වෙන්නට කියලා කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිනවා. උද්දව සභා මාතාව අද දින ක්‍රිස්තුස් වහන්සේ ජවෝත්සවයෙන් ජෙරුසලමට ඇතුළු ආකාරය සිහි කරමින් දේව වන්දනාව සමරනු ලබයි. එසේ යාමෙන් උන්වහන්සේ මෙසියානික කාර්ය වන උන්වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථාන වීම සිහිපත් කරමු. අද දින ජනවන්දනා පිළිවෙතෙහි දේව වචනය මගින් යසායා දිවස්පසාදිතුමන් සමිදානන් වහන්සේගේ සේවකයාගේ කීකරුකම පිළිබඳව අපට ගෙනහැර දක්වයි. යේසුස් වහන්සේ යටහත් පහත් වූ හේයින් සියල්ලන්ට වඩා උසස් කරනු ලැබූ බව සුද්ධ වූ පාවුලතුමන් විසින් පිරිප්පරුන් ලියන ලද හසුනෙන් පෙන්වා දෙයි. සුවිශේෂක මහත්මයා විසින් ලියන ලද ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය අද අපි මෙනෙහි කරමු. අදින් ආරම්භ කරන සුද්ධ වූ සතිය පුරාවටම අප සිත් විමසමින් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය සිහිපත් කරමින් උන්වහන්සේගේ උත්ථානයේ අත්දැකීම අපට අයිති කරගන්නට අවශ්‍ය වරයි ආයදෙමින් මේ උතුම් වූ දිය පූජා යාගයට ගැති සිටින් සහභාගී වෙමු. පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමීන් වහන්සේගේ පාස්කු අභිලාෂ සිදු කිරීම සඳහා සති 5ක පශ්චාත්තාපික කාලයක් තුල අපි දයාවේද ආත්ම පූජාවේද ක්‍රියාවලින් යුක්තව සූදානම් වූයෙමු. ලෝපුරා පැතිර පවත්න මුළු මහත් සුද්ධ සභාව හා සමග ඒකාබද්ධ වී මේ පරම ගාම්භීර උත්සවය පවත්වනු සඳහා අද අපි මෙහි රැස් වී සිටිමු. අප ගැලුම් කරුවන් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගැලවීමේ කාර්ය දුක් විඳීම දිවි පිදීම හා උත්ථානය මගින් සම්පූර්ණ කරන පිණිස තමන් වහන්සේගේ පුරවරයට ජයෝත්සවයෙන් යුක්තව ඇතුළු වූ සේක.
උන්වහන්සේගේ ගැලවීමදායක ඇතළවීම භක්තියෙන් හා විශ්වාසයෙන් සිහිපත් කරමින් උන්වහන්සේ අනුව යමු. උන්වහන්සේ කුල්සේ මත විඳි දුකට අපගේ ජීවිතයේ දුක්ඛම් කටළු එකතු කොට උන්වහන්සේගේ උත්ථානයෙන් ලැබෙන අභිනව ජීවිතයටත් හවුල් වන්නට ප්‍රාර්ථනා කරමු. යාඥා කරම්ම සියලු බලති සදාතන දෙවි ස්වාමිනී මේ ගොක්කතු මත ඔබ වහන්සේගේ ආශිර්වාදය වස්වා ඒවා පරිශුද්ධවත් කළ මැනව. අද දින ක්‍රිස්තුස් වහන්සේ අපගේ රජාණන් මෙන් ආනන්දයෙන් පිළිගන්නා අපහට උන්වහන්සේගේ වරමෙන් උන්වහන්සේගේ රාජ්‍ය නැමැති සදාතන නව ජෙරුසලම කරා පැමිණීමට හැකි වේවා. උන්වහන්සේ සදා කල්ලි වැජබෙන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ජේසුස් ස්වාමින් වහන්සේ සිය ශ්‍රාවකයන් සමග ජෙරුසලමට ලන්ව ඔලීව කන්දට නොදුරු බෙත්ෆාගේට හා බෙතානියට පැමිණියහ. උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් ඔබ ඉදිරියේ ඇති ගමට යන්න. ගිය කෙනෙහිම කිසිවෙකු කිසි කාලයක නොනැගුණු බැඳ සිටින කොටලු නාම්බෙකු ඔබට සම්භවනු ඇත. ඌ ලිහා මෙහි ගෙනෙන්න. ඔබ මේ කරන්නේ මන්දයි යමකු ඇසුවොත් ස්වාමින් වහන්සේ හට උගෙන් වැඩක් ඇත නොපමාව ඌ ආපසු එවනු ඇතැයි ඔවුන්ට කියන්නැයි වදාළසේක. ඔහු ගොස් දොරටුව ළඟ පිටත වීදියෙහි දිගේලි කොට සිටි කොටලු නාම්බෙකු දැක ඌ ලිහුවෝය. එහි සිටි අයගෙන් ඇතමෙක් කතා කොට කොටලු නාම්බා ලිහන්නේ මන්දයි ඇසූහ. ජේසුස් ස්වාමින් වහන්සේ වදාළ ලෙසම ඔහු ඔවුන්ට පිළිතුරු දුන්න. එවිට ඔහු ඔවුන්ට ඉඩ දුන්නෝය. ඔහු කොටලු නාම්බා ජේසුස් ස්වාමින් වහන්සේ වෙතට ගෙනවුත් තමන්ගේ උතුරු සලු ඌ පිට එලාලූහ. උන්වහන්සේද ඌ පිට හිඳගත්සේක. එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සලුද අන් අය වතු පිටිවලින් කපාගත් කොලාතුද මග අතුලෝය. පෙරටුවෙන්නා පිටුපසින් ගිය අය හෝසන්නා සමිඳුන් නමින් වඩිනා මෙතුමානන්නට ආසිරි වේවා. අපේ පිය වූ දාවිද්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේවා. අති උසස් තන්හි හෝසන්නා කියා මොර ගැසූහ. සුවිශේෂ වාක්‍ය නම් එසේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දූත මෙහෙවරේ ඌට ප්‍රාප්තිය සඳහා අද දවසේ එදා ගොක්කිරිදා උන්වහන්සේ ජෙරුසලම් නුවරට ගමන් කරනවා. ඒ ගමන් කිරීම ජය උත්සවයෙන් පැවැත්වුණත් එතෙන් සිට උන්වහන්සේගේ ගමන ඉතා දුෂ්කර ගමනක්. නමුත් උන්වහන්සේගේ දූත මෙහෙවරේ කූට ප්‍රාප්තියේ ජයග්‍රහණය ජනතාවට ලබා දෙනු සඳහා මේ ගමන අනිවාර්යයෙන්ම යා යුතුයි. අද දවසේ අපි මේ ගොප්පිරි දින ඒ උතුම් වූ දවස සිහිපත් කර ගනිමින් අපිත් මේ ගොප්කතු රැගෙන ක්‍රිස්තුස් වහන්සේට හෝසන්නා කියමින් ගමන් කරන්න
ගමන් කරද්දී අපි මතක් කරගත යුත්තේ අපගේ ක්‍රිස්තියානි ජීවිතයත් වන්දනා ගමනක් බවක්. ඒ වන්දනා ගමන යාම සඳහා අපි ජයෝත්සවයෙන් ගියත් අපි තුන්වහන්සේ සමග ඒ කුරුසේ දරාගෙන යා යුතුයි. ඒ කුරුසේ දරාගෙන යෑමේ කූට ප්‍රාප්තිය තමයි පිතුරු ජනතාවගේ ජයග්‍රහණය එනම් දිනක සුද්ධව තත්වයට පැමිණීම. එම නිසා අද මේ අපි අතුල් වෙන සුද්ධව සතිය තුළ උන්වහන්සේගේ මේ ජයග්‍රහය ගමන උන්වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය මරණය සහ උත්ථානය නැමැති ජයග්‍රහණය මෙනෙහි කරමින් අපි ක්‍රිස්තියානි ජීවිතයේ දුක්ඛම් කටළු දරාගෙන නමුත් ඒ ජයග්‍රහණ මාවතක් බව තේරුම් අරගෙන අපි ඒ වන්දනා ගමන එසේ ආරම්භ කරමු. ඒක අපි මතක් කර ගනිමු මේ වන්දනා ගමන තුල ඕනෑම බාධකයකට මුහුණ දීලා ස්වාමීන් වහන්සේ සමග නිරන්තරයෙන් සිටීමට. Yesus Kristus වහන්සේ පැගපත් පවේ ආදර්ශයක් කොට මනුෂ්‍ය වර්ගයාට දානය කළසේක් වේද. ඔවුන් වහන්සේ මිනිස් බවගෙන කුසේ මත දිවි කුදදී ඔබ වහන්සේ කැමැති කළසේක් වේද. යේසුස් වහන්සේගේ දුක් විඳීමේ ආදර්ශයන් ගමනය කරමින් ඔබ වහන්සේට සාක්ෂි දරන්නට අපට පිටුව බැලුව. ඔවුන් වහන්සේගේ උත්ථානයට පෞත්‍රාදයන් වන්නට අප සුදුසුසන් කළ මැනව. මේ ගිදේ වහන්සේ මාශුද්ධාත්මයන් සමග එකම දෙවියන් සදාතම ජීවත් වන්නා වූ ගතකම් කරන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශා අපට ලැබෙනවා. ආමේන්. सुबह के उठाकर वीडावल पत्तुवन वचने की दर्शन विरित मां की तुझे की मट महात्म देवी स्वास्थ्यदान शिशु के दिवक मट दिए उदय उदय पासा इतुनो मातवर नंद कतिकरण से देवी सामने मां के कान पहदा है मां सुमार एरे विरोधय कैवेवन එතුමාට පිටුපාගියේවත් නැත. මට පහත් දෙන්නට මාගේ පිටකොන්ද මාගේ නැවුගස් උදුරන්නට මාගේ මුහුණ තුලින් මාගේ මුහුණ නින්දාගෙන කෙලෙසීමෙන් විවිධ කතාවල් ගතිමි. මහෝත්සව දෙවි සමිදාන මට උපකාර කරන බැවින් මම විද්‍යාවන් වන්නේ මම ගිනි කරක් මේ නිර්පීත ලෙස ඒ සියල්ල මුහුණ පාන්නේ. අක්ෂිතාවය එතුමෝ මා ලැජ්ජාවට වත්වන්න ඉඩකඩක මා දන්නා බැවි. දේවචනයන් මුත්තේ දෙවියන් වහන්සේට උත්සවේවා. ඔබේ පිළිතුර මාගේ දෙවියනි ඔබ මාර්ගයේ මන්ද Itu
වැකිනතුන්ගේ සභාවේදී ඔබට ප්‍රශංසා කරන්නේ සමිදානන්ත ගරුකිය ඇත්තේ තුමන් පසසන්න ජාකෝබ්ගේ වංශයේ සියල්ලේ තුමන්ට ගෞරවය දෙන්න ඊශ්‍රායෙල් වංශයේ සියල්ලේ එතුමන් ඉදිරියේ ගරුකියෙන් සිටින්න
එවිට 12 දෙනාගෙන් කෙනෙකු ජූදස් කාර්යතුන් වහන්සේ පාවා දෙන පිණිස පූජකයන් වෙත ගියේය. ඔහු ඒ අසා සොම්නසක තත්ත්වයට මුදලක් දෙන්නට පොරොන්දු වූහ. එවිට උන්වහන්සේ පාවා දෙන්නට සුදුසු අවස්ථාවක් සෙවීය. පාස්කු බැටළුවා පූජා කරන නොමුවන් රූපමංගල්‍යයේ පළමුවන දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේට කතා කොට මෙසේ ඇසුවෝය. ඔබ පාස්කු භෝජන අනුභව කරන පිණිස අප ගොස් කොතැන පිළිද කරනවාට ඔබ කැමතිසේද? එවිට උන්වහන්සේ තමන් ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙකු යවමින් ඔවුන්ට මෙසේ වදාළසේක. නුවරට යන්න වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේ. ඔව් පස්සේ යන්න. ඔව් වතුර තැනට ඔබ ගොස් ගේ ගියාට කතා කොට මාගේ ගෝලයන් සමග මා විසින් පාස්කු අනුභව කළ හැක්කේ කොයිදයි ස්වාමීන් වහන්සේ අසනසේකයි කියන්නේ. එවිට ඔහු මෙට්ට තමා පිළියෙල කරන ලද උළුමහල් කාමරයක් ඔබට පෙන්වනවා ඇත. එයි අපට පිළියෙල කරන්න. ශ්‍රාවකයෝ පිටතට ගොස් නුවරට පැමිණ උන්වහන්සේ උන්ට වදාළ ලෙස සියල්ල දැක පාස්කු භෝජනය පිළියෙල කළෝය. සවස් වූ කල උන්වහන්සේ 12 දෙනා සමග වැඩියසේක. ඔවුන් වාඩි වී භෝජන අනුභව කරමින් සිටියේදී යේසුස් වහන්සේ උන්ට කතා කොට මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියන්නේ මා සමග වළඳන ඔබ අතරින් කෙනෙක් මා ආවා දෙන්නේ. ඔව් සියල්ලෝම ශෝකපත්වය කෙනෙකා ඒ මමද උන්වහන්සේගෙන් අසන්නට වන. උන්වහන්සේ උන්ට උත්තර දෙමින් මෙසේ වදාළසේක. ඔබ 12 දෙනාගෙන් මා සමග කලයේ අතලන කෙනෙක්. එතුමාණන් ගැන ලියා තිබෙන ප්‍රකාර මනුෂ්‍ය පුත්‍රයාණෝ යන්නාව. ඔහු මනුෂ්‍ය පුත්‍රයාණන් ආවා දෙන මේ මිනිසයාට සිදුවන විපතක මහත. මේ මිනිසයා නූපන්නේ නම් වඩා යහපතයි. ඔවුන් ආහාර අනුභව කරමින් සිටියේදී උන්වහන්සේ පූපේ රැගෙන ආශිර්වාද කොට කඩා ඔවුන්ට දෙමින් මෙසේ වදාළසේක. ගන්න මේ මාගේ ශරීරයයි. ඉන්පසු උන්වහන්සේ උසරාන රැගෙන තුති පුදා එය ඔවුන්ට දුන්සේක. ඔව් සියල්ලෝ මෙයින් පානය කළෝය. තවද උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. මේ මාගේ රුධිරය භෝජන උදෙසා වගුරුවන ලබන්නට යන කිවිසුමේ මාගේ රුධිරයයි. සැබෑවම මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී නව මිදිංශ පානය කරන දවසට මම මිදි වැඩේ කලබල විශේෂ කවරදාවත් පානය නොකරන්නේ. ඔහු ගීත ගයා ඔලිව කන්දට පිටත්ව ගියෝය. එවිට යේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. ඔබ සියලු දෙනාම මා නිසා පැකිලීමට පත්වන්න වූ කුමක් නිසාද? මම එදේගාන පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසිරවනු ලබන්නෝ යයි ඥාතිකෙනෙමි. ඒ උද්ගත වූ පසු මම ඔබට පෙරටුව ගලීලයට යන්නේ. පේදුරුන් වහන්සේට කතා කොට මෙසේ කීයේය. අන් හැම දිනම පැකිලීමට පත්වුවා මම නොපෙළෙන්නේ. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියන්නේ අද මේ රැයිම කුකුලා දෙවරක් හඬන පෙර ඔබ මා තුන් වරක් ප්‍රතික්ෂේප කරන්නේය. ඒත් ඔහු තවත් වේගවත් ලෙස නැවත කතා කරමින් මෙසේ කීවේය. ඔබ වහන්සේ සමග මැරෙන්න සිදු වුණා. එසේ නොකරන්නේ. සියල්ලෝද එසේම කීවෝය. ඔහු ගෙරිසමෙන් නිනම් ස්ථානයට පැමිණුණෝය. එවිට යේසුස් වහන්සේ තමන් ශ්‍රාවකයන්ට කතා කර මෙසේ වදාළසේක. මා යාචනා කරන අතර ඔබ මෙහි ඉන්න. ඉන්පසු උන්වහන්සේ පේදුරු යාකෝබ් සහ යෝහන් තමන් සමග කැඳවාගෙන ගොස් අතිශයින් බියපත් වන්නටද බලවත් ලෙස ශෝක වන්නටද පටන් ගත්සේක. උන්වහන්සේ වලට කතා කොට මෙසේ වදාළසේක. වැරදතරම් මාගේ ආත්මය ශෝක බරිත වී තිබේ. මේ නැවතී අවදිව සිටින්න. උන්වහන්සේ මඩක් දුරට ගොස් දිව මූණින් තලා වැටි හැකිනම් මේ පෑ තමන් කෙරෙන් පහව යන ලෙස මෙසේ ආඥා කළසේක. අබ්බා පියාණනි ඔබට සියල්ලක්ම කළ හැකිය. මේ මාත්‍රේ මා කෙරෙන් ඉවත් කළ බැලුව.
ඒ මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවා. උන්වහන්සේ අනි ශ්‍රාවකයන් වෙතට ආවිත ඔවුන් නිදා සිටිනු දැක පේතුරුට කතා කොට මෙසේ වදාළසේක. සීමොන් ඔබ නිදේද? පැයක්වත් අවදිව සිටින්නට ඔබට නොහැකි වූයේද? ඔබ පරීක්ෂාවේ ඇතුළු නොවන පිණිස අවදිව සිට යාඥා කරන්න. සිතනම් නැවතී එහෙත් ගතනම් බලයි. ඉන්පසු උන්වහන්සේ ගොස් එම වචනවල කියමින් යාඥා කළසේක. උන්වහන්සේ නැවත හැරී ආවිත ඔවුන් නිදා සිටිනු දුටුසේක. මග්නිසාරයට ඔවුන්ගේ නෙත් බලව තිබුණු හේයිනි. උන්වහන්සේට කුමන පිළිතුරක් දෙනුදැයි ඔවුන් නොදත්තෝය. තුන්වෙනි වරත් උන්වහන්සේ අවතෝනට මෙසේ වදාළසේක. දැන් නිදාගෙන නිවාඩු ගන්න. සියල්ල ඉවරයි. පැය පැමිණ තිබේ. මෙන්න මනුෂ්‍ය පුත්‍රයාණන් පෞකාරයන් අතර පාවා දෙන ලබන්නෝය. නැගිටින්න අපි යමු. මා පාවා දෙන තැනත්තා ළඟමය. උන්වහන්සේ කතා කරමින් සිටියදීම 12 දෙනාගෙන් කෙනෙකු ජූදස්ද ඔහු සමග නායක පූජකයන් විනයදරයන් ප්‍රජාමූලිකයන් විසින් එවන ලද සමූහයක්ද කඩමුගුන් රැගෙන ආවෝය. උන්වහන්සේ පාවා දෙන ද්‍රෝහියා වුණට සම්මත ලකුණක් දෙමින් මෙසේ කියා තිබුණේය. මම යම් දෙපසක වෙනද ගන්නේද ඒ ඔබ සෙල්ලනතාය. ඔබ වලා පරිස්සමෙන් ගෙන යන්න. ජූදස් සාවුත් මහාමුන් වහන්සේ ළඟට ගොස් මෙසේ කියමින් උන්වහන්සේ සිඹගත්තේය. රබ්බි අනෙක් අය උන්වහන්සේ පිටත් වෙලා උන්වහන්සේ අල්ලාගත්තෝය. එවිට ළඟ සිටින්නවුන්ගෙන් කෙනෙක් කඩු ඇද නායක පූජකයාගේ මෙහි කරුවාට පාරදී ඔහුගේ කන කපාලුයේය. ජේසුස් වහන්සේ උන්නමතමින් මෙසේ වදාළසේක. ඔබ කඩමුගුරු රැගෙන මා අල්ලන්නට පිටත් ආයේ මා සොරකු නිසාද? මම දේවමාලිගෙහි උගන්වමින් දිනපතා ඔබ සමග සිටියෙමි. එහෙත් ඔබ මා අල්ලා නොගත්ත වූය. එසේ වූයේ සුද්ධෝදී විදි සම්පූර්ණ වන් පිණිසය. එවිට සියල්ලෝම වහන්සේ අතහැර පලා ගියෝය. තමාගේ වස්ත්‍රය වශයෙන් රෙද්දක් පමණක් පොළවාගත් තරුණයෙක් උන්වහන්සේ පසුපස්සේ ගියේය. ඔහු අල්ලාගත්තෝය. එහෙත් ඔහු ඒ රෙද්ද ඉවතලා නග්නව පලා ගියේය. ඔහු ජේසුස් වහන්සේ නායක පූජකයා වෙතගෙන ගියෝය. සියලු නායක පූජකයෝද ප්‍රජාමූලිකයෝද විනයදරයෝද රැස් වූහ. පේතුරුන් වහන්සේ පසුපස නායක පූජකයාගේ මළුව ඇතුළ දක්වා ගොස් මෙහි කරුවන් සමග ඉඳගෙන ගිනි තපමින් සිටියේය. නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන්වහන්සේට විරුද්ධව සාක්ෂි සෙව්වෝය. එහෙත් කිසිවක් සම්භව වූයේ නැත. බොහෝ දෙනෙක් උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි කියමින් මෙසේ කීවෝය. මනුෂ්‍යයාගේ අතින් සාදන ලද මේ දේවාලයේ විද දමා අතින් නොකළ අනක තෙතකින් ගොඩනගා නෙවෙයි ඔහු කියන ඔබේ සෙව්වෝ. එහෙත් මේ ගැනවත් ඔවුන්ගේ සාක්ෂි ප්‍රකාශනය කරුවේ නැත. එවිට නායක පූජකයා සභාව ඉදිරියේ නැගිට උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේය. ඔබ කිසි උත්තරයක් නොදෙන්නේද? මොවුන් ඔබට විරුද්ධව ගෙන මේ සාක්ෂි මොනවාද? එහෙත් උන්වහන්සේ නිහඬව සිට කිසි උත්තරයක් නොදුන්සේක. නායක පූජකයා ළඟට උන්වහන්සේට කතා කොට මෙසේ විචාළේය. ඔබ ආශිර්වාද දර්ශනයන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්ද? ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. මම එසේ වෙමි. තවද මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනුද ආසේ බලාපොරොත්තු සමග වඩිනවාද ඔබ දකින්නෝය. එවිට නායක පූජකයා තමාගේ සළුව ඉරාගෙන මෙසේ කීවේය. තවත් සාක්ෂිකාරයන් අපට කුමන වැඩක්ද? ඔබ ඒ වහන්සේ ස්වාමිය. ඔබේ තීරණය කුමක්ද? උන්වහන්සේ මරණයට සුදුස්සෙක් යයි සියල්ලෝ එකහෙලා තීරණය කළෝය. එවිට සමහරෙක් උන්වහන්සේට කෙල ගසන්නටද උන්වහන්සේගේ මූණ වසා තුන් පහල දෙමින් ඉවස් කියන්නයි උන්වහන්සේට කියන්නද පටන් ගත්තෝය. මෙහි කඩුවල උන්වහන්සේට හැකිතරම් පහල දුන්නෝය. පේතුරු පහල මළුවේ සිටියදී පූජකයාගේ මෙහි කාර්යයේ නිතියක් කවුත් ගිනි තපමින් සිටි පේතුරු දැක ඔහු දෙස හොඳින් බලා මෙසේ කීවාය. මොකද
ඒ නාසරතේ යේසුස් සමග සිටීද? එහෙත් ඔහු උත්තර දෙමින් මෙසේ කීවේය. නැත ඔබ කියන්නේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැත. ඉන්පසු පිටත දොරටුව ළඟ මණ්ඩපයේ දෙසට ගියේය. එකල කුකුලා හැඬවිය. මේ කාර්ය ඔහු දැක ළඟ සිටින්නවුන්ට නැවත නැවතත් මෙසේ කියන්නට පටන් ගත්තාය. ඔවුන්ගේ එක්පිරිකි. එහෙත් පේතුරු යලින් මෙසේ කීය. නැත. ස්වල්ප වේලාවකට පසු ඒ සිටියාද පේතුරුට කතා කොට මෙසේ කීවෝය. සැබවින්ම ඔබ ඔවුන්ගේ කෙනෙකුමයි. ඔබත් දරිද්‍රයෙකුමයි. එවිට පේතුරු තමා පිට ශාප කරමින් දිවුරන්නට පටන්ගෙන මෙසේ කීවේය. ඔබ කියන දේ නිසා මම නොදනිමි. එකෙනීම කුකුලා දෙවරවල් පැහැදෙලිය. කුකුලා දෙවරක් හදගන්නට පෙර මම ඔබ නාදුනමියම දෙවරක් මාගෙන යන්නීයයි. යේසුස් වහන්සේ තමාට කී වචනේ පේතුරු සිහි කළේය. ඔහු මහානි අනන්නට පටන් ගත්තේය. පහන් වූ කෙනීම නායක පූජකවරු ප්‍රජාමූලිකයින්ද වෙදේකරයන්ද මන්ත්‍රණ සභාව සමග සම්මන්ත්‍රණයක් පවත්වා යේසුස් වහන්සේට විලංගු දමාගෙන ගොස් පිලාත්ට පාවා දුන්නෝය. පිලාතුන් වහන්සේට කතා කොට මෙසේ ඇසුවේය. ඔබ දෙවියන් රජද? යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ඔබම කියන්නේ නායක පූජකවරුද බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවේය. පිලාතුන් වහන්සේට නරක කතා කොට මෙසේ කීවේය. ඔබ සිතුත්තර නොදෙන්නේද? කොතෙක් දේ ගැන ඔබ ප්‍රචෝදනා කරාද? ඒ යේසුස් වහන්සේ කිසි පිළිතුරක් නොදුන්සේක. පිලාත් මන්තවිය මංගලයේදී ඔවුන් ඉල්ලා සිටින සිරකරුවෙකු නිදහස් කරගැනීම ඔහුගේ සිරිතක් විය. කැරල්ලකදී මිනී මැරූ කැරලිකරුවන් සමග ඉරබාරයට ගන්නා ලද බරබ්බාස් නැමැත්තේ සිරගේ සිටියේය. සමුයා ඉදිරියට ගොස් පෙර සිරිත අනුව තමනට කරන මෙන් පිලාත්ගෙන් ඉල්ලා සිටියෝය. පිලාත් ඔවුන්ට උත්තර දෙමින් මෙසේ ඇසුවේය. ජුදෙන්ගේ රජු ඔබට නිදහස් කර දීමට ඔබ කැමතිද? නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහු දැන සිටියේය. එසේ නොව බරබ්බාස් නිදහස් කරන ලෙස ඔහුගෙන් ඉල්ලන්නට නායක පූජකවරු සමූහයා පෙළඹෙව්වෝය. පිලාත් නැවත කතා කරමින් ඔවුන්ගෙන් මෙසේ ඇසීය. එසේනම් ජුදෙවරුන්ගේ රජුයි ඔබ කියන මොහොත කුමක් කරාද? ඒතෝ පැණිවැණියෙන් මෙසේ මොර ගැසුවෝය. එකල පිලාත් සදගගෙන් මෙසේ ඇසීය. කෙනෙක්ද මොහු කුමන අපරාධයක් කළේද? ඒතෝ පැණිවැණියෙන් මෙසේ මොර ගැසුව. එවිට පිලාත් සදග සතුටු කරන අටියෙන් බරබ්බාස් වුණට නිදහස් කර දුන්නේය. යේසුස් වහන්සේට කසයෙන් තලවා උන්වහන්සේ කුරුසේ යන ගසනට පාවා දුන්නේය. මුරසෙවරුන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජවාසලට ගෙන ගොස් මුර සේනාංගයේ රැස් කළෝහ. ඔවුන් වහන්සේට රත්නින් වස්ත්‍රයක් අන්දවා අටුවට උන්නත් පුතා උන්වහන්සේගේ ඉස මත දැබුවෝය. ඉන්පසු මෙසේ කියමින් උන්වහන්සේට ආචාර කරන්නට පටන් ගත්තෝය. ඔවුන් වහන්සේගේ හිස බටදණ්ඩකින් තලා උන්වහන්සේට කෙළගසා දනනම උන්වහන්සේගේ නමස්කාර කළෝය. ඔවුන් වහන්සේට සරදම් කළ පසු රත්නින් වස්ත්‍ර උන්වහන්සේ කෙරෙහි නිවත් කොට උන්වහන්සේගේ වස්ත්‍ර හදවා කුරුසේ ඇලගසන පිරිස පිටතට ගෙන ගියෝය. ඔහු ඇලෙක්සැන්ඩර්ගේ හා රූපස්ගේ පියා වූ පිටිසරෙන් පැමිණ සිටි සිරේනියේ සීමොන් නැමැත්තෙකුට උන්වහන්සේගේ කුරුසේ ගෙන යන්නට බල කළෝය. ඔහු යේසුස් වහන්සේ කපාල යන අර්ථය ඇති ගොල්ගොතා නම් ස්ථානයට ගෙන ගියෝය. ඔවුන් වහන්සේට සුවඳලාට සුමිති උෂ දුන්නෝය. එහෙත් උන්වහන්සේ නොගත්සේක. ඉන්පසු උන්වහන්සේ කුරුසේ යනකසා උන්වහන්සේගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිමින් එක් එක්කෙනා කුමක් ගන්නේදැයි බලන පිරිස ඒවා ගැන දාතු දැමුහ.
උන්වහන්සේ කුරුසයට ගැසුවේ ඉරු උදාවි තුන් පැයකට පසුව උන්වහන්සේගේ මරණයට හේතු චෝදනා පූර්වයේ ජුදයින්ගේ රජයයිද ලියා තිබිනි. ඕසොරුන් දෙකෙනෙකු එක්කෙනෙකුගේ උන්වහන්සේගේ දකුණු පසේද තවත් කෙනෙකු වම් පසේද උන්වහන්සේ සමග කුරුසවල ගැසුව මගයන්ෝ කිසමනවනා පහස කරමින් මෙසේ කීවෝය. දේවානගේ විදදමා තුන්දවස්කින් ගොඩනගන ඔබම ගැලවේ කුරුසයෙන් බැසෙන්න. එසේම නායක පූජකවරුද විනයධරයන් සමග තමන් අතරේ උන්වහන්සේ නිගා කරමින් මෙසේ කීවෝය. මොහු අනුගැලවිය. එහෙත් තමම ගලවා ගන්නට මොහුට නොහැකිය. අප දැක විශ්වාස කරන පිණිස ඊශ්වරගේ රජු ක්‍රිස්තුස් දැන් කුරුසයෙන් බැසේවා. උන්වහන්සේ සමග කුරුසයට ගැසුණු ලැබුවද උන්වහන්සේට නිගා කළෝය. සවන පැය පැමිණි විට නවවන පැය දක්වා රට පුරාන්ධකාරයක් විය. නවවන පැයෙහි යේසුස් වහන්සේ මහත් කණින් මෙසේ වදාළසේක. ඒලෝයි ලාමා සබක්තානි. එහි අර්ථය නම් මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද. ඒ ඇසූ ළඟ සිටිනවුන්ගෙන් සමහරෙක් මෙසේ කීවෝය. මෙන්න ඔහු එළියට අඬගසයි. කෙනෙක් දිව ගොස් මූදු හත්තක් කාණියෙන් පොඟවා පටදන්න කමුණා උන්වහන්සේට කොන්නට දී මෙසේ කීවේය. එනිස් මොහු පහළට ගන්නේ දැයි බලන්න. යේසුස් ස්වාමීන් වහන්සේ මහත් කඩක් නගා අපවත් වී වදාළසේක. සියලු දෙනාම දැනගස්සමු. එවිට දෙකමානගේ තිරේ ඉහත පටන් පහළ දක්වා එකට වෙයුණේය. උන්වහන්සේ අපවත් වූ බවද උන්වහන්සේ ක්‍රී සිටි ශතාධිපතියා මෙසේ පැවසීය. සබඳ මේ මනුෂ්‍යනාමයේ උත්‍රාමය. ස්ත්‍රී වූදුරින් බලා සිටියෝය. උන් අතරේ උන්වහන්සේ ගලිලේ සිටි කල්හි උන්වහන්සේ කැටුව ගියවොද උන්වහන්සේ උපස්ථාන කළා. මග්දලායේ මරියා කුඩා සලෝමේ උන්වහන්සේ සමග ජෙරුසලමට ආවා වූ තවත් බොහෝ ස්ත්‍රීවරුන් සිටියෝය. සවස් වූ කලේ සූදානම් කිරීමේ දවස වන සබතට පෙරදින වූ බැවින් මන්ත්‍රණ සභාවේ ගරු මන්ත්‍රීවරයෙකුද දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලාපොරොත්තුවෙන් සිටියා වූද අරිමාතියේ ජෝසෙෆ් නම් ධෛර්යවත් සිටින් පිලාත් වෙත ගොස් යේසුස් වහන්සේගේ දේහය ඉල්ලා සිටියේය. උන්වහන්සේ මෙතනම් ඉක්මනින් නැසී යාම ගැන පුදුම වූ පිලාත් ශතාධිපතියා කැඳවා උන්වහන්සේ දැන් මැරී සිටීදැයි ඇසුවේය. ඒ බව ශතාධිපතියාගෙන් දැනගත් වූ මුත්තලේ ජෝසෙෆ්ට බාර දුන්නේය. ඔහු කන වස්ත්‍රයක් මිලේටගෙන යේසුස් වහන්සේ කුරුසයෙන් මා ඒ කන වස්ත්‍රයෙන් නොදා පර්වතයක කණින ලද සොහොන් ගැටක බහා ගැප්මුවට ගලක් පෙරලා තැබුවේ. මග්දලායේ මරියාද ජෝසෙෆ්ගේ මව වූ මරියාද උන්වහන්සේ තැන්පත් කළ ස්ථානයේ දුවෝය. සුවිශේෂ වාක්‍යයේ ප්‍රමාද සෞඛ්‍ය සෞඛ්‍යයේ පැහැපත්කම නැමැති ගුණාංගයේ පිළිබඳව අපට විටෙන් විට ඇසෙනවා. ඒ වගේම
ඒ පිළිබඳව අපිව දෙමව්පියන් වැඩිහිටියන් ගුරු භවතුන් දැනුවත් කරනවා. ඒක සුවිශේෂ ගුණාංගයක් නිසා මිනිසෙකුට තිබේ යුතුයි. නමුත් මේ බහැපත්කමේ ගුණාංගය සමහර විට වෙනත් විදිහකට දකින අය සිටිනවා. ඒ තමයි බහැපත්කම සමහර අය දකින්නේ කෙනෙකුගේ දුර්වලකමක් හැටියට. මොකද බහැපත්කම ඉදිරියට ගියොත් ඒක පස්සට යෑම, ඒක පසුබෑම. ඒ සමාජයේ විඳින එක පරාජයක් කියලා. නමුත් ප්‍රියංක සහෝදර සහෝදරියනි බහැපත්කම ජයග්‍රහණයක් බව අප ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ඔප්පු කර පෙන්නනවා. එමනම් බහැපත්කම ජයග්‍රහණයේ මාවතකට ප්‍රවිෂ්ඨ වීම. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අද පළමු දේව ප්‍රකාශනයේ සඳහන් කළේ දුක් විඳින සේවකයන් පිළිබඳව. යෙසායා දිවසවලයාගේ පොතෙන් ගත්ත කොටසක්. ඒ දුක් විඳින සේවකයා නිරන්තරයෙන්ම දුක් විඳිනවා. ඔහුට හිරියර වෙනවා. කරදර වෙනවා. නොයෙක් අභියෝගවලට මුහුණ පාන්නට සිදු වෙනවා. ඊටත් වඩා ජනතාව ඉදිරියේ නින්දාවට පත් වෙනවා. ඒ කොයිතරම් දුෂ්කර ජීවිතයක් වුණත් මේ දුක් විඳින සේවකයා පසුබසින්නේ නැහැ. එබ නැත්නම් මේ දේවල් වලින් ඉවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ සියල්ලකටම ඒ දුක් විඳින සේවකයා මුහුණ දෙන්නේ දෙවියන් වහන්සේ ඔහු අත්නොහරන බවට තිබෙනා වූ දැඩි විශ්වාසය නිසා. නිසා ඔහුට විශ්වාසයක් තිබෙනවා දෙවියන් වහන්සේ අත්නොහර ඔහුට හැම විටම උපකාර කරන බව. ප්‍රියංක සහෝදර සහෝදරියනි අද දෙවෙනි දේව ප්‍රකාශනයේ සුදු පාවුතුමා පිළිකුරුලියගේ කොටසක්. ඒක අපිට ඉදිරිපත් කරනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමන්ට තිබුණා වූ දේවත්වය පසකන පැත්තකට කරලා මනුෂ්‍යත්වය අරගෙන අපි වගේම දුර්වල මනුෂ්‍යත්වය අරගෙන මේ ලෝකයට එනවා. දේවත්වය තුළ සබ පහසුවෙන් සුඛෝපභෝගීව ඉන්නට තිබුණා. නමුත් ඒ තමන් තිබෙනා වරක්ෂාද අත්හැරලා දේව පුත්‍රයා මේ ලෝකයට එනම මනුෂ්‍යත්වය අරගෙන මේ දුක් විඳින සේවකයාගේ අතුල ජීවිතයේ තමන් කිසි යථාර්ථයක් කරගෙන ජයග්‍රහණයේ මාවතකට ජනතාව ගෙන යන්නත් උන්ට ජයග්‍රහණය ලබා දුන්නා. එවැනි තත්ත්වවල මොකක්ද වුනේ? වහන්සේ එවැනි තත්ත්වයක් උදාහරණ ගත් නිසා මේ දුක්ඛම්පන වලට මුහුණ දුන් නිසා මිනිසෙක් හැටියට දෙවියන් වහන්සේගේ නාමය උසස් කොට ඒක ප්‍රතිඵලය වුණේ උන්වහන්සේගේ මේ බහැපත් වීම ජයග්‍රහණය කළේ සියලු නාමයන්ට වඩා ඉතාම උසස් නාමයක් හැටියට ඔසවා තැබීම. ඒ ඔසවා තැබීම තුළ සෑම ජන කොටසක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
ස්වාමියාණන් බව පිළිගන්නවා. මා ප්‍රියාදර සහෝදර සහෝදරිය දැන් මොහොතකට පෙර සුදු මාතුමා විසින් වාර්තා කරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ දුක ප්‍රාප්තියට අපි සවන් දුන්නා. ඒ මාතුමා වාර්තා කරන හැටියට අපි දකිනවා උන්වහන්සේගේ ඒ දුක් විඳීමේ ගම. එව නැත්නම් අර මම ඉසයියා දිවස්ප්‍රසාදවරයා සඳහන් කළ ඒ දුක් විඳ සේවකයාගේ ජීවිතයේම යථාර්ථයට පත් කරමින් අන්තිම කොට ජයග්‍රහණයට පිවිසී. ඒ කියන්නේ දකිනවා මාංශ අන්තිම රාත්‍රී භෝජනයට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී එක්තරා ස්ත්‍රියක් ඇවිල්ලා උන්වහන්සේගේ පාද සුද විලවුන් වලින් ආලේප කරනවා. ඒ වගේම අපි දකිනවා තමන්ගේම ගෝලේ උන්වහන්සේ විසින්ම තෝරාගත්ත ගෝලේ ඇවිල්ලා උන්වහන්සේව මුදලට පාවා දෙනවා. ඒ අතර පිලාතුගේ නඩු ශාලාව පිළිබඳව විග්‍රහ කරනවා. අන්තිම උන්වහන්සේ පුරුෂේ මරණය ගල්වලින් තැන්පත් කිරීම සඳහන් කරනවා. නිසා අපි දකින්නේ මේ සුද්ධ සුවිශේෂය තුළ එහෙම නැත්නම් මේ දුක්ඛ ප්‍රාප්තිය විග්‍රහය තුළ උන්වහන්සේගේ ජීවිතයේ නැත්නම් උන්වහන්සේගේ දුක මෙවරේ අවසාන පැහැදිලි අවසාන පොරක් කියන්නේ. නමුත් එතනදී අපි දකිනවා එක්තරා පුද්ගලයෙක් ප්‍රසිද්ධි ප්‍රකාශ කරනවා විශ්වාසය. ඒ තමයි සතාධිපති. මේ සතාධිපතියන් කියන පුද්ගලයා මේ ආරම්භයේ සිටම මේ අවසානයේ දක්වාම හිටියා. ඔහු එක්තරා විදිහක මේ උන්වහන්සේගේ මරණාසව ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටියා. එහෙම නැත්නම් මේ කල්වාරි ගමනට ඔහු සහභාගී වුණේ ආනුකාරයාගේ නියෝජිතයෙක් හැටියට. ඔහු විශ්ේ වැරදි ආකල්පයකින් ස්වාමීන් වහන්සේ තුළ වැරදි ආකල්පයක් ඇති කරගත්තනම් ඒ ආකල්පය නැති කරගත්තේ උන්වහන්සේ මේ විදිහට වේදනාව ඒ වගේම උන්වහන්සේ කුසකාසේ ඉඳගෙන කරපු ප්‍රකාශ තුළ ඔහුට තේරුණා මේ මිනිස්යාන නිකම්ම මිනිස්සෙක් නෙවෙයි. එනිසා තමයි ඔහු ප්‍රකාශ කළේ සැබවින්ම මේ මිනිස්යා දෙවි කෙනෙක්. මේ මිනිස්යා දේව පුත්‍රයා. උන්වහන්සේ සම්ප්‍රදාය උන්වහන්සේගේ ශ්‍රාවක නොවන උන්වහන්සේගේ මේ මරණයට හේතුකාරී පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා සැබවින්ම මේ මිනිස්යා මා පුදුම මිනිස්සු. මේ මිනිස්යා දෙවි. ප්‍රියතර සහෝදර සහෝදරියනි අපි දකිනවා මේ වැඩ පිළිවෙල තුළ එහෙම නැත්නම් මේ ගමන තුළ මෙතන එක පුද්ගලයෙක්ව සඳහන් කළා. කී දෙනෙක් මේ විශ්වාසය ඒ අවස්ථාවේදී එහෙම නැත්නම් උන්වහන්සේගේ දුද මේවලේ පුඩ ප්‍රාප්තිය අවස්ථාවේදී කී දෙනෙක් උන්වහන්සේගේ අනුගාමිකත්වය ගන්නවද කියලා. මම ප්‍රියතර සහෝදර සහෝදරියනි එම නිසා අපි කිතුණුවන් හැටියට තේරුම් ගත යුත්තේ බැගෑපත් වීම පසුබැසීමක් නොව ජයග්‍රහණයක් බවයි. මොකද අපි දකින්නේ සාමාන්‍ය මිනිසා දකින පිළිවෙලට. නමුත් කිතුණුවා දැකියුත්තේ මේ බැහැපත්කම තමයි අපේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් හොඳම ආයුධය. ඒකට හේතුව තමයි අපි අනුගමනය කරන්නේ නැත්නම් අනුගමනය කළ යුත්තේ ස්වාමීන් වහන්සේගේ විවස්ථාව අනුව. උන්වහන්සේ නම් විවස්ථාවක් හඳුන්වා දෙන්නේ අන්තිම රාත්‍රී භෝජනයේදී.
මාගේ ප්‍රේමයේ පවතින මම ඔබට ප්‍රේම කළාත් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න, අසල්වැසියාට ප්‍රේම කරන්න. උන්වහන්සේ පළවෙනි කුසුමේ ආකල්ප සියල්ලම වෙනස් කරලා නව චින්තනයක්, නව දර්ශනයක්, නව ඉගැන්වීමක් අලුත් කුසුමේදී දුන්නා. ඒ නිසා තමයි ක්‍රියාත්මක සහෝදර සහෝදරී අපි කවුරුත් දැක්කේ ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවස්ථාවේදී කිතුණු ජනතාවගේ ඉවසීම පසුබැසීම. ඉවසීම කියන්නේ එක්තරා විදිහකින් පසුබැසීම. නමුත් ඒක මොකක්ද උනේ? ඒක අපේ ජයග්‍රහණයක් වුණා. අපි අර කුසුමේ ආකල්ප අරගෙන ඒ පීඩාවටපත් වූ අවස්ථාවේදී ක්‍රියා කරන අපගේ හැඟීම් තුළ විශාල විනාශයක් වෙන්නට තිබුණා මේ රට තුළ. විශාල ලේවැගීමක් තියෙන තිබුණා. අපිත් එක කරන්න ගියාම පරණ කුසුමේ කියන්නේ මොකක්ද? දත කැලෙව්වොත් තව අනිකාගේ දත ගලවන්න. නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ හම්බුලට ගැසුවොත් අනිත් හම්බුලට හරවන්න. උන්වහන්සේ කියන්නේ මොකද්ද? පීඩා කරන උදෙසා යාච්ඡා කරන්න. නමුත් අපගේ මිනිස් දුබලතාව තුළ පීඩා කරන්නට යාච්ඡා කරන්නේ නැහැ. තව හිංසාවක් පීඩාවක් කරනවා. නමුත් එදා ඒ ඊරණාත්මක දින ඒ ඉවසීම, ඒ බහැපත්කම නැමැති ගුණාංගය මේ විපස්සාව තුළ අන්තර්ගත වෙලා තිබෙන නිසා විශාල ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. ඒ තමයි ස්වාමීන් වහන්සේගේ සැබෑ සාක්ෂිකරුවන් හැටියට අප ජනතාව ඉදිරියේ ඒ වගේම ලෝකීය ජනතාව ඉදිරියේ පෙන්වන ඒ නිසා මොකද උනේ? හැම කෙනෙකුගේම ප්‍රශංසාව මේ කිතුණු ජනතාව රටේ පමණක් නෙමෙයි විදේශ රටවලින් පවා තිබුණා. ඒක පරාජයක් නෑ, ජයග්‍රහණයක්. විපතක් වුණා. නමුත් විපතේදී හැසුණ ආකාරය තමයි වැදගත්. සතමයි ක්‍රියාත්මක සහෝදර සහෝදරී අපි අවුදෙකත් තාම ඉවසුනේ. අපේ විවස්ථාව වද අපි ජීවත් වෙනවා. ඒ නිසා ක්‍රිස්තියානි ජීවිතය දේශපාලන ජීවිතයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ කියන්නේ මා අනුගමනය කරන තැනත්ත පුරුෂය අරගෙන මා පසුපස්සේ එන්න. මොකද උන්වහන්සේ කියන්නේ පුරුෂය කියන එක මේ අපිට විපතක් නෙමෙයි සිදු වෙන්නේ. අපිට යහපතක් සිදු වෙන්නේ. මොකද මේ පුරුෂය දායකන යන තැනත්ත ජයග්‍රහණය ලබා ගැනීමට යන්නේ. මොකද ක්‍රිස්තියානි ජීවිතේ හැම වෙලාවෙම අභියෝගාත්මකයි. හැම වෙලාවෙම ක්‍රිස්තියානි ජීවිතය තුළ මිනිස් දුබලකම ඉදිරියට එනවා. ඒ තමයි පරණ කුසුමේ ආකල්ප අපේ ආකල්ප කරගන්නේ. නමුත් අපිට එසේ කරන්නට බැහැ. ස්වාමීන් වහන්සේ නව ව්‍යවස්ථාව තුළ වෙනස් තෝරන ව්‍යවස්ථාවක් තුළ අපිට ඒ දුක වේදනාව අභියෝග දරාගෙන ඒ කුසය අරගෙන ඉන්නේ කියලා. උන්වහන්සේට තිබුණා මේ දුක් අපරාධයේ පැත්තකට කියලා වෙන මාර්ගයක් සොයාගන්න. නමුත් උන්වහන්සේ වෙන්නේ මේ දුක් විඳින සේවකයා තුළ ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා. එම නිසා අපේ ජීවිතයේදී නොයෙක් ආකාරයේ වේදනාවල් එනවා. අපි සමහරවිට අහනවා දෙවි කෙනෙක් ඇද්ද? ඇයි මේ තරම් අපේ දුකට වත් කරන්නේ? අපි හැමදාම දේවස්ථානයට යන අපි දිව පූජාවට යනවා. නමුත් මේ දුක වේදනාව සියල්ලම අපටයි ලැබෙන්නේ. යමක් නමත් තියෙන තැනත්ත බලයේ ඉන්න තැනත්ත හැමදාම බලයක් තහවුරු කරගන්නේ හොඳට ඉස්සරහට යනවා. නමුත් අපි මේ ඉවසීම නිසා අපේ වැරද්දක් නිසා අපි හැමදාම ප්‍රබලන්තට යන්නේ කියන හැඟීම අපිට එනවා. නමුත් අපි සිටී යුත්තේ ඒ මිනිස් දැක්ම තුළ නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඉගැන්වීම තුළ උන්වහන්සේගේ ධර්මයේ තුළ තමයි අපි අපගේ අනාගතය දැකිය යුත්තේ. මොකද උන්වහන්සේගේ නාමය සියලුම නාමයට වඩා උසස් කළේ උන්වහන්සේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ දුර්විපත කාර්යයේ හරියාකාරව ඉටු කරන නිසායි. ඒ නාමයෙන් අපට ලැබෙන සුද්ධ වූ නාමයෙන් අපට ලැබෙන අපගේ අවසාන ඉලක්කයත් අපේ නමට යහලින් සුද්ධව කියන වචනය ලබා ගන්න. සුද්ධව කියන වචනය ලබා ගන්නට නම්
ඒ ශාන්තුවර නාමය ලබා ගන්නට නම් අපි මේ ක්‍රිස්තියානි ගමන යා යුතුමයි. එම නිසා කොයිතරම් අපේ ජීවිතයට කරදර ආව මැසේජ් කියන කොයිතරම් අවස්ථාව ආවත් දෙවියන් වහන්සේව අත්නොහැර ඒ දුක් විඳින සේවකයා වගේ ඒ නින්දාවට පත් වෙලාවට අපිට ගැළවෙන්න වෙනවා. අපි මේ ජීවිත ගත කරන නිසා අපේ මේ ඉවසීම නිසා අපිට නොයෙක් විදිහේ ප්‍රහාර ඇති වෙනවා. අද අපි දැක්කොත් ප්‍රහාර පිළිබඳ සාකච්ඡා වෙනවා. ව්‍යවස්ථාදායකගේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා. එක එක්කෙනාට ඒ වැඩේ පවර ගන්නවා. එහෙම නැත්නම් ඒවල නිදොස්සට උත්සාහ කරනවා. මේ මහවලකරුවන් කවුද කියලා හොයන්නට යන්නේ නැහැ. එයා එකිනෙකාට ඇමති කරමින් සිටිනවා. නමුත් ප්‍රියංක සහෝදර සහෝදරියනි යන්නේ මේ එක්කෙනාගේ නෙමෙයි දෙවියන් වහන්සේගෙන් අපි යන්නේ. ඒ දෙවියන් වහන්සේ අපි වතරපත් කරන්නේ නැහැ. ඒ දුක් විඳින සේවකයව අතරමං කරේ නැහැ. ඒ නිසා අපාස ඔහු විඳේ. හැම වෙලාවෙම දේව සංරක්ෂණය ඔහුට ලැබෙන බව විශ්වාසයක් වයි. එමනම් අපි මේ ක්‍රිස්තියානි ජීවිතය අපේ දුක් විඳීම, අපේ වේදනාව, අපි දැක්කේ සුභවාදී. ක්‍රිස්තියානි ජීවිතය අසුභවාදී නෙවෙයි. අපි මේ කරදර දුක් තුලින් අපි සතුට ලබන්න ඕනේ. ඒ නිසා සතුට ලබන්න අපි ක්‍රිස්තු ධර්මයේ තුල මේ කිතුණු අනුගාමික සුභවාදීව දැකිය යුතුයි. සුභවාදීව අපි දැක්කොත් කිසි විටක අපට පරාජයක් ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන්නේම ජයග්‍රහණය. අපගේ ජයග්‍රහණය තමයි අපගේ නමට සුද්ධ වූ කියන නාමයෙන් ලබා ගැනීම. සානුවරයන් ඉන්නවා. ඒ ඔක්කොම සමහරට කිහි පැවදියා. කිහි පැවදි පූජකයා. මේ ලෝකේ ජීවත්. නමුත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ තුල ජීවත් වන නිසා ඒ තමන් ආපසුව නින්දා අපාස විද දරාගෙන උන්වහන්සේගේ කුසේ දරාගෙන ඒ ගමන ගිය නිසා තමයි ඒ සාන්තුර නාමය උන්ට ලැබිලා තියෙන්නේ. ඒ සුද්ධෝ කියන වචනය ඔවුන් ඉදිරියේ ලබාගෙන ඉවෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ කඩත්තන් උන්වහන්සේගේ වැඩ පිළිවෙලට අනුගත වූ නිසායි. එහෙමනම් අපේ මේ ක්‍රිස්තියානි ජීවිතයේ ඒ පිටුරු අනුගාමී හැඩයට අපි ඉදිරියේ තිබෙනා වූ ප්‍රශ්නවලදී අපි දෙවියන් වහන්සේව අත්හැරිය යුතු නැහැ. උන්වහන්සේ තවතවත් ධනව අප කටයුතු කිරීම තුළ අපට පුළුවන් වෙනවා මේ ජයග්‍රහණය කරා යාමට. ක්‍රිස්තියානි ජීවිතයේ ජයග්‍රහණය. මේ නිසා විශේෂයෙන්ම මේ සුද්ධ සතිය තුළ උන්වහන්සේගේ දුක්ඛ ප්‍රාණස් උන්වහන්සේගේ මරණය උත්ථානය වැඩි අවධානයක් යොමු කරමින් මර්ධන ක්‍රියාවේ යාඥාවේ දේව වචනය අධ්‍යයනය කිරීම තුළ ඒවා මෙනෙහි කිරීම තුළ අපට පුළුවන් වෙනවා ක්‍රිස්තියානි ජීවිතයේ ගැඹුර වටහාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ මේ දුක්ඛ ප්‍රාප්තිය මරණය සහ උත්ථානයේ සහභාගී වෙන උන්වහන්සේගේ මේ උත්ථානය තුළ අපේ ජීවිතය නැගවන්න. ඒ ආශිර්වාදය අප සියලු දෙනාම විශේෂයෙන්ම මේ සුද්ධ සත්‍ය තුළ ප්‍රාර්ථනා කරමු. ආමේන්.